හොඳයි ආයුබෝවන් සුබ දවසක් දුවේ පුතේ. අපි කතා කර ඉන්නේ තුන්වෙනි පාඩමේ පුනරීක්ෂණය. හරි. 2021 22 23 දරුවෝ කණ්ඩායම් තුනටම අදාළව අපි කතා කරනවා. එතකොට අපිට දැන් තියෙන්නේ අපි කතා කරගෙන යන්නේ sannivedana ආකෘති කියන කොටස තමයි අපි අද කතා කරන්න හදන්නේ. sannivedana ආකෘති. හරි. sannivedana ආකෘති වල අපි අද කතා කරනවා ඇරිස්ටෝටල් ආකෘතිය, හැරලැස්වෙල් ආකෘතිය, ෂනනීවර් සහ ශාමොස්කුට් කියන ආකෘති. හරි. ඔයගොල්ලෝ ගාව තියෙන නිබන්ධනය අපි කතා කරන්නේ 23 වෙනි පිටුව. නිබන්ධනයක් නැතුණත් පාඩම් බලාගත්තාම ඔයගලන්ට මේ ආකෘති කියන්නේ මොනවද කියන එක සහ ආකෘති වල ලක්ෂණ, ආකෘති වල දුර්වලතා ඔය හැම දෙයක්ම ඔයාලට ඉගෙන ගන්න ලැබෙනවා. හරි. අපි බලමු මුලින්ම sannivedana ආකෘතියක් කියන්නේ මොකක්ද කියලා. දැන් sannivedana ආකෘතියක් කියන්නේ දරුවනේ දැන් sannivedana ක්‍රියාවලියක් සිදුවන ආකාරය රූපිකව දැක්වීම. හරි. ඒ කියන්නේ එක sannivedanaya පිළිබඳ විශාරදීන් රූපයක් විදියට sannivedana ක්‍රියාවලිය සිදුවන ආකාරය පැහැදිලි කරනවා. ඒකට අපි sannivedana ආකෘතියක් කියලා කියනවා. හරිද? හරි. බලමු sannivedana ආකෘතිය ඔයගලගේ නිබන්ධනේ නම් 23 පිටුව. නිබන්ධනයක් නැති කෙනෙකුට මේ පාඩම හරි වැදගත්. අහගෙන ඉඳියත් තේරුම් ගන්න පුළුවන්. හරි. sannivedanaයේ විවිධ අංග ලක්ෂණ වලින් නා විවිධ මූලික අංග වලින් යුතු සංකීර්ණ ක්‍රියාවලිය. sannivedanaයේ මෙම ස්වභාවය හා ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීම සඳහා sannivedana ආකෘති උපකාරී වේ. sannivedana ක්‍රියාවලිය සිදුවන ආකාරය මෙන්ම ගලා යන ආකාරයේ රූපකාරයෙන් දැකීම sannivedana ආකෘති මගින් සිදුවේ. ඒක යටින් ඉරක් ඇඳ ගන්න. sannivedana ක්‍රියාවලියක ස්වභාවය sannivedana ආකෘතියක් මගින් විස්තර කර දෙයි. ඒ සඳහා යෝග්‍ය ලෙස රූප සටහන් යොදාගෙන තිබේ. සංකීර්ණ sannivedana ක්‍රියාවලිය සරලව පැහැදිලි කිරීම සඳහා විවිධ විශේෂේෂවල විද්‍යුතුන් විසින් විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් sannivedana ක්‍රියාවලිය විග්‍රහ කරමින් ආකෘති ගණනාවක් ඉදිරිපත් කර තිබේ. එතකොට විවිධ ආකෘති ඉදිරිපත් කරලා තියෙනවා sannivedana ක්‍රියාවලිය ගැන විවිධ දෘෂ්ටි කෝණ වලින් බලලා. හරිද? නූතන sannivedana විශාරදයෝ මෙන්ම පැරණි sannivedana විශාරදයෝත් මේ විදිහට ආකෘති ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. උසස් පෙළ විෂය නිර්දේශයට sannivedana ආකෘති 4ක් ඇතුළත් කරලා තියෙනවා. හරි. අපි බලමු sannivedana ආකෘතියක් මගින් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. sannivedana ආකෘතියක කාර්ය. හොඳට බලා ගන්න. ටියුට් නැති කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න. sannivedana ආකෘතියක කාර්යයන් තියෙනවා 4ක්. හරි 5ක් තියෙනවා. 1. sannivedana ක්‍රියාවලියක සිදුවන දේ සාරාංශ කර දැක්වීම. හරිද? දැන් ආකෘතියක් මගින් සිද්ධ වෙන්නේ sannivedana ක්‍රියාවලියක සිදුවන දේ සාරාංශ කර දැක්වීම. ඒ කියන්නේ කෙටියෙන් දැක්වීම. හරිද? දැන් අපි නිකන් සරල sannivedana ආකෘතියක් ගමු. ඉතා සරල sannivedana ආකෘතියක් මෙහෙම හොඳේ. sannivedක පණිවිඩය ග්‍රාහකය. හරි? ඔය මම උදාහරණයක් විදිහට ඉවුවා සරල sannivedana ආකෘතියක්. හරි? හදයි වගේනේ. හද sannivedakaya පණිවිඩය දැන් කෙලින්ද ග්‍රාහකයා මෙතන ඇදේ තියෙන්නේ කොහෙද මන් දන්නේ. කමන්නේ ඔයගොල්ලෝ හිතා ගන්නකො. හරි. sannivedakaya පණිවිඩය ග්‍රාහකය. හරි. අපි ඒක අපි මෙහෙම කෙටි කරගමු. S M R කියලා. අපිට මේක ආකෘතියක් කරන්න දැන් sannivedakaya විසින් පණිවිඩයක් ඉදිරිපත් කරනවා ග්‍රාහකයට. ඔය කියන කාරණේ තමයි ඔය මේ ආකෘතියකින් ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ වගේ එකක් ආකෘතියක්. හරි. දැන් පැහැදිලිද ඔයාලට? ඒ කියන්නේ sannivedana ක්‍රියාවලිය සිදුවන ආකාරය රූපයක් විදියට දක්වනවා. ඉතින් මේ කුඩාම sannivedana ආකෘතියක්. sannivedakaya නමම හරි. පණිවිඩය තමයි අද උගන්වන ආකෘති. රිසීවර් කියලා කියන්නේ අහගෙන ඉන්න ඔයාලා. පැහැදිලිද ඔයාලට? ඔය වගේ
සංවේදන ක්‍රියාවලියක් සාරාංශ කරලා කෙටියෙන් දක්වන එක ආකෘතියක් මගින් සිද්ධ වෙනවා. පැහැදිලි? මොන හරි කෙටියෙන් කියන්නේ අපි නේද? දෙක තොරතුරු ගලා යාම පෙන්වීම. තොරතුරු ගලා යන ආකාරය පෙන්වනවා. මෙතන නම් තොරතුරු එක දිශාවකට ගලා යනවා. මාධ්‍ය ක්‍රියාවලියේ සිදුවන ආකාරය පෙන්වීම. දැන් මේ ආකෘතිය නම් මාධ්‍යම සඳහන් කරේ නෑ. ඕන අපිට මාධ්‍යයක් දාන්න පුළුවන්. SMCR නේ මේ මාධ්‍ය channel කියන එක. බර්ලෝ කියලා ආකෘතියක් තියෙන අපේ නිර්දේශයට නැහැ අලුත් නිර්දේශයට ඒක මේ SMCR කියන ආකෘතිය. මාධ්‍ය ක්‍රියාවලිය ගැන පැහැදිලි කරගන්න පුළුවන්ලු ආකෘති ගැන කතා කරාම. සංවේදකයා හා ග්‍රාහකයාගේ ස්වරූප දක්ෂතා ප්‍රබලතා මේ ආකෘතිය නම් එච්චර පෙන්වන්නේ නැහැ. මේ ඉන්නේ සංවේදකයා මේ ඉන්නේ ග්‍රාහකයා ඒගොල්ලෝ ගැනත් විස්තර දැනගන්න පුළුවන්ලු. පහත් සංවේදනයේ ස්වභාවය අවශ්‍යතාව හා අවස්ථාවාදී හඳුනා ගැනීම. එක එක ආකෘති වල සංවේදනයේ ස්වභාවය අවශ්‍යතාවය ඔය වගේ කරුණු ගැන සඳහන් වෙනවා. හරිද? ඔන්න ඒ විදිහට සංවේදන ආකෘතියකින් කාර්යයන් පහක් ඉෂ්ට කරගන්න පුළුවන්. ඔයාලගේ විභාගෙදී අහන්න පුළුවන් ප්‍රශ්නයක් සංවේදන ආකෘතියක කාර්යයන් හතරක් නම් කරන්න කියලා. ඒ නිසා මේ කරුණු පහ ඔයාලා මතක තියාගන්න ඕන. ඊට පස්සේ බලමු මහාචාර්ය විමල් දිසානායකයන් තම මානව සංවේදන කෘතියේ සංවේදන ආකෘතියන් විග්‍රහ කරුණේ මෙසේය. සංවේදනය හා සම්බන්ධ මූලික අංග ලක්ෂණ කිහිපයක් සංවේදන ආකෘතියක් මගින් ඉදිරිපත් කරනු ලැබේ. සංවේදනයේ සැබෑ ස්වභාවය වටහා ගැනීමට උපකාරී වන මුඛ්‍ය ලක්ෂණ කිහිපයක් තෝරා ඒ අතර පවත්න අන්‍යෝන්‍ය සම්බන්ධය මතුකොට දැක්වීම සංවේදන ආකෘතියකින් සිදුවන ප්‍රධාන කාර්යය. ඒ කියන්නේ සංවේදන ක්‍රියාවලියක තියෙන වැදගත්ම කාරණා ටිකක් තෝරලා ඒවා පිළිබඳ විග්‍රහයක් යෙදෙන එක තමයිලු සංවේදන ක්‍රියාවලියකින් සිද්ධ වෙන්නේ. විමල් දිසානායක මහතා මානව සංවේදන කෘතියේ කියලා තියෙනවා. හරිද? ඔයාලතර මානව සංවේදන කෘතියේ තියෙන මේ නිර්වචනය කටපාඩම් කර නොගත්තත් බලා ගන්න ඕන. ඊට පස්සේ අපි බලමු හොඳයි ආකෘතියක් කියන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි වෙයි ඔයගලන්ට. ආකෘතියක් කියන්නේ එහෙනම් සංවේදන ක්‍රියාවලියක් පිළිබඳව රූපක ආකාරයෙන් දැක්වීම. විවිධ ආකෘති ඉදිරිපත් කරලා තියෙනවා. විවිධ සංවේදන විශාරදීන් විසින් විවිධ දෘෂ්ටි කෝණ වලට අනුව. ඒතර සංවේදන ආකෘතියක සාමාන්‍යයෙන් සිද්ධ වෙන කාර්යයන් ටිකක් තියෙනවා. ඒ ටික තමයි මේ දාලා තියෙන්නේ. හරි. සංවේදන ආකෘති කොටස් දෙකකට ආයෙ බෙදන්න පුළුවන්ලු. මොකක්ද කොටස් දෙක? රේඛීය සහ රේඛීය නොවන ආකෘති. රේඛීය ආකෘති තියෙනවා. රේඛීය නොවන ආකෘති තියෙනවා. ඔය විදිහට සංවේදන ආකෘති රේඛීය සහ රේඛීය නොවන ආකෘති කියලා බෙදා ගන්න පුළුවන්. ඒ රේඛීයයි කියලා කියන්නේ එක දිශාවකට විතරක් ගමන් කරනවා. චක්‍රීයයි කියන්නේ ප්‍රතිචාර ප්‍රතිපෝෂණක් දෙන්න පුළුවන් කියන එක. පැහැදිලිද? අපි දැන් බලමු රේඛීය ආකෘතියක් කියන්නේ මොකක්ද කියලා. සංවේදන ක්‍රියාවලිය රේඛාවක් ලෙස ගමන් කර යම් ස්ථානයකින් අවසන් වන බව පැහැදිලි කරමින් ඉදිරිපත් කළ සංවේදන ආකෘති රේඛීය ආකෘති ලෙස හැඳින්වේ. මෙහි ඇති ප්‍රධාන විශේෂත්වය වන්නේ ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය පිළිබඳ සඳහන් නොවීමයි. එම නිසා මෙම ආකෘති ඒකමාර්ගික ආකෘති ලෙසද හඳුන්වයි. විශේෂයෙන් මුල් කාලයේ ඉදිරිපත් වූ සංවේදන ආකෘති රේඛීය ස්වභාවයක් ගන්නවා. දැන් එතන හිස්තනක් තියෙනවනේ 23 පිටේ යට. ඒකට උදාහරණයක් විදියට රේඛීය ආකෘතියක් අපි ලියාගමු. මෙන්න මෙහෙම ලියා ගන්න. රේඛීය ආකෘති S ඊතරයක් M R. ඉතින් මෙහෙම ලියන්න. නෑ ඊතරයක් ඕනේ. යටින් ලියා ගන්න. රේඛීය ආකෘති කියලා. SM R කියලා ලියලා මෙමෙ ඊතල දාලා රේඛීය ආකෘති. S වලින් පටන් ගන්නවා සංවේදන ක්‍රියාවලිය. R වලින් ඉවර වෙනවා. ප්‍රතිචාර දැක්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? රේඛීය ආකෘති. අපි යමු ඊළඟට දෙවෙනි කාර්යය. රේඛීය නොවන ආකෘති. එහෙම නැත්නම් මේවට තව නමක් කියනවා චක්‍රීය ආකෘති කියලා. සංවේදන ක්‍රියාවලිය දීපාර්ශ්විකව චක්‍රීය ගමන් කරන බව පෙන්වා දෙන ආකෘති චක්‍රීය සංවේදන ආකෘති ලෙස හඳුන්වයි. මෙහිදී සංවේදකයා ලබා දෙන පණිවිඩය පෙරලා ප්‍රතිපෝෂණ දැක්වීමට ග්‍රාහකයාට අවස්ථාව ඇති බව පෙන්වා දෙයි. ඒ අනුව ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ලැබමින් සංවේදන ක්‍රියාවලිය අඛණ්ඩව ගලා යන බව මෙමින් පෙන්වුම් කරයි.
එතකොට ප්‍රතිචාර ප්‍රතිපෝෂණ සිද්ධ වෙනවා නම් ඒකට කියනවා රේඛීය නොවන එහෙම නැත්නම් චක්‍රීය ආකෘතියක් කියලා. ඒක අපිට මෙහෙම අඳින්න පුළුවන්. යට හිස්සනේ S හරිද? M R මෙන්න මේ. මෙයා පණිඩියක් මෙයාට දෙනවා, මෙයා පණිඩියක් මෙයාට දෙනවා. ඊට පස්සේ මෙයා. එහෙම. එහෙම. යටින් ලියන්න රේඛීය නොවන ආකෘති. හරි. චක්‍රීයයි. මේ S කියන කෙනා අපි හිතමු S කියන්නේ සරා කියලා. සරා මැසේජ් එකක් දෙනවා රිසීවර්ට. අපි හිතමු රිසීවර් කවුරු හරි කියලා. අපි හිතමු රත්න කියලා. එයා ඊට පස්සේ මැසේජ් එකක් දෙනවා. يعني පණිවිඩයක් දෙනවා ආයෙත් සරාට. ඔය විදිහට චක්‍රීය ප්‍රතිචාර ප්‍රතිපෝෂණ සිද්ධ වෙනවා නම් ඒකට කියනවා චක්‍රීය ආකෘතියක් කියලා. එහෙම නැත්නම් රේඛීය නොවන ආකෘතියක් කියලා. හරි. දැන් ආකෘති ගැන ඔයගොල්ලන්ට ඉගෙන ගන්න ඕන ටික ওই ටික විතරයි. ආකෘතිය කියන්නේ මොකක්ද කියලා චුට්ටක් ඉගෙන ගත්තා. ආකෘති වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන. ඒ දෙක ඉගෙන ගත්තා. දැන් අපි කතා කරනවා අපි අද දවසේ ප්‍රධාන මාතෘකාව ඇරිස්ටෝටල් සංනිවේදන ආකෘතිය. ග්‍රීසියේ ප්‍රකට දාර්ශනික වූ ඇරිස්ටෝටල් ක්‍රිස්තුපූර්ව 384 322 කාලේ ඉඳලා තියෙන්නේ නේද? හරි. විසින් ඉදිරිපත් කරන ලද සංනිවේදන ආකෘතිය ඇරිස්ටෝටල් ආකෘතිය ලෙස හැඳින්වේ. ඇරිස්ටෝටල් පඬිවරයා විසින් කතන සංනිවේදන තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරමින් රචනා කරන ලද වාග් අලංකරණ ශාස්ත්‍රයට අයත් රිටොරික් ග්‍රන්ථයේ සංනිවේදනය පිළිබඳ කරුණු දක්වා තිබේ. ඇරිස්ටෝටල් මේ කතා කරමින් යමක් ඉදිරිපත් කිරීම පිළිබඳව පොතක් ලියනවා රිටොරික් කියලා. මේ රිටොරික් කියන ග්‍රන්ථය තමයි ඇරිස්ටෝටල් සංනිවේදනය ගැන සඳහන් කරලා තියෙන්නේ. ඇරිස්ටෝටල් විවිධ විෂයන් ගැන සඳහන් කරලා තියෙනවානේ. දේශපාලන විද්‍යාව. දේශපාලන විද්‍යාවේ පියා හැටියට සැලකනවා. තර්ක ශාස්ත්‍රය, සංගීතය නේද? සාහිත්‍ය, නාට්‍ය මේ හැම එකකම ප්‍රවීණයෙක්නේ ඇරිස්ටෝටල් කියන්නේ. ඒ වගේ සංවේදනය පිළිබඳවත් ඒ අදහස් දක්වලා තියෙනවා. ඒ සඳහා එයා පොතක් ලියලා තිනවා රිටොරික් කියලා. හරි. විශේෂයෙන් පොතක් කරලා තියෙනවා. හරි. විශේෂයෙන් සමකාලීන සංවේදන ක්‍රියාවලිය පිළිබඳ විග්‍රහ කරමින් එම ආකෘතිය රචනා කර තිබේ. ඒතර ඇරිස්ටෝටල්ගේ සමකාලීන කාලයේ සංවේදන ස්වභාවයන් තමයි මේ කෘතිය තියෙන්නේ. සමකාලීන කාලය කියලා කියන්නේ ඒ කාලේ. එයා ඉඳපු කාලේ හැටියට තමයි එයා සංනිවේදනය පිළිබඳ කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කළ සංවේදන ආකෘති මගින් ප්‍රධාන වශයෙන් සංවේදන ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය මූලිකාංග 5ක් දක්වයි. ඒතර යට තියෙනවා හිස්තැනක්. ඒ හිස්තැනේ ඔයාලා ඇරිස්ටෝටල් ආකෘතිය ඇඳ ගන්න. හරිද? ඔයාලට පුළුවන් ඇරිස්ටෝටල් ආකෘතිය ඇඳ ගන්න. ලේසියිනේ කතිකයා කතාව ග්‍රාහකයෝ බලපෑම. කතිකයා කතාව ග්‍රාහකයෝ බලපෑම ඇද වුණානේ. කතිකයා කතාව ග්‍රාහකයෝ බලපෑම අවස්ථාව. ඔයගොල්ලෝ ඇදේට අඳින්න එපා. ඔයගොල්ලෝ කෙලින් අඳින්න හොඳේ. මෙතන මේ මම ඇදේට අඳිනව නෙමෙයි මේ බෝඩ් එක ඇදයි. හරි. ඊළඟට මෙම ආකෘතියට අනුව කතිකයා හරියද යත්තද? කතිකයා කතාව ග්‍රාහකයා බලපෑම. දැන් මේකෙන් මොකද කියන්නේ? කතිකයෙන් හරි ලේසි කතාවක් කරනවා. කතාව ග්‍රාහකයෝ අහගෙන ඉන්නවා. ඒකල ඉෆෙක්ට් බලපෑමකට ලක් වෙනවා. අපේ පන්තිය වගේ. දැන් මම කතා කරනවා. ඔයාලා අහන් ඉන්නවා. අහන් හිටියට පස්සේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒකට කියනවා බලපෑම කියලා. හරි. දැන් 2021 දරුවොත් මේක අහන්න ඕන. හරි 2021 දරුවෝ සමහරලාට ඉතින් අපි මේවා දන්නවා. එහෙම නෑ. තුන් පාරක් අහලා තමයි අවබෝධ කරගන්න ඕනේ. මෙතන තියෙන අවස්ථාව කියලාත් ඒකත් ලියා ගන්න. අවස්ථාව කියන්නේ එහෙනම් පණිවිඩයක් ලබා දීමට සුදුසු තත්ත්වය. පණිවිඩයක් ලබා දීමට සුදුසු අවස්ථාව. අපි ඒක වෙනම පැහැදිලි කරමු දැන්. ඒ කියන්නේ මෙහෙමනේ දැන් ඕනම සංදේශයක් ලබා දෙන්න හේතුවක් තියෙනවා. හේතුවට අපි කියන අවස්ථාව කියලා. හරි. අපි බලමු ඉදිරියට මෙම ආකෘතියට අනුව කතිකයා හෙවත් සංවේදකයා දැන් මේ අවස්ථාව සංවේදනය මේ ඔක්කොම වෙන වෙනම පැහැදිලි කරන්නයි මම මේ හදන්නේ. හොඳයි. එහෙනම් දැන් ආකෘතියේ ක්‍රියාවලිය කියන්නේ මේ සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන නෝට් එකක් තියෙනවා අපි ඒක බලමු. මෙම ආකෘතියට අනුව කතිකයා සංවේදකයා විසින් කතාවක් හෙවත් පණිවිඩයක් ඉදිරිපත් කරයි. මෙයා
කතාවක් ඉදිරිපත් කරනවා. හරි? ග්‍රාහකයෝ ශ්‍රාවකයෝ එම පණිවිඩය ලබාගෙන යම් බලපෑමකට ලක් වෙනවා. මේගොල්ලෝ ඒක අරගෙන ඒගොල්ලන්ට බලපෑමක් වෙනවා. මම නිකන් සරල උදාහරණයක් කිව්වොත් අන්න පස්සක මානුන් බනහනවා. ඒගොල්ලෝ ග්‍රාහකයෝ පස් දෙනා සෝවාන් වෙනවා හරි මොන හරි ඵලයකට එනවා. ඒතර ඒක තමයි ඉෆෙක්ට් එක බලපෑම. අවස්ථාව බලමු. අවස්ථාව යනුවෙන් දැක්වෙන්නේ අදාළ කතා ඉදිරිපත් කිරීමට හේතු වෙන தත්ත්වයයි. කතා ඉදිරිපත් කිරීමට හේතු වෙන தත්ත්වය. අපි හිතමු දැන් බුදුහාමුදුරුවෝ බණ කියනවා ඉන්නවා. නේද? එතනට මල දරුවෙක් අරගෙන එනවා කිසා ගෞතමිය. එතකොට කිසා ගෞතමියට කියනවා නොමල ගීකින් අබවුරක් ගේන්න කියලා නේද? ඊට පස්සේ ඇය නැවත ආවට පස්සේ දරුවා නැතුව දරුවා මේ සොහොනට දාලා ආවට පස්සේ ඇයට බණ කියනවා. අන්න දැන් හේතුව අවස්ථාව එහෙම. අවස්ථානුකූලවනේ කොහොම වුණත් sannivedanaya දෙන්නේ. දැන් අපි වුණත් මේ තාක්ෂණයෙන් sannivedanaya දෙන්නේ අවස්ථානුකූලව. ඒ කියන්නේ දැන් අන්තිම වාතාවරණ වෙන නිසා මේ දුරස්ස sannivedana ක්‍රමය පාත්තගෙන යනවා. ඔය විදිහට දැන් අර කතාව කරන්න හේතු වන තත්ත්වයට කියන අවස්ථාවකට හේතුවක් තියෙනවනේ මොකක් හරි හේතුව කියලා හිතා ගන්නකො. ඇරිස්ටෝටල් සමකාලීන sannivedana ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කර මෙම ආකෘති ඉදිරිපත් කර තිබේ. දියුණු sannivedana ක්‍රම මාධ්‍ය ආදී නොතිබූ එම අවධියේ කතාවක් ලෙස නැතිනම් දේශනයක් ලෙස යම් යම් පණිවිඩ මිනිසුන්ට ලබා දුන්න ආකාරය ඇරිස්ටෝටල් මේ වගේම පෙන්වා දෙයි. ඉතින් ඒ කාලේ ඇරිස්ටෝටල්ගේ කාලේ ස්පීකර් නෑ මේ වගේ කැමරා නෑ නේද? ඊට පස්සේ මේ මොබයිල් ෆෝන් නෑ. ඒ නිසා දේශකයෝ කතිකයෝ ආගමික ශාස්ත්‍රවරු ඊට පස්සේ දාර්ශනිකයෝ හරිද යම් ස්ථානයකට ගිහිල්ලා පිරිසක් රැස් කරවල තමයි ඒගොල්ලෝ දැනුවත් කරේ. උදාහරණයක් ගත්තොත් අපේ පන්තිවල ඉන්න දරුවෝ බෞද්ධ දරුවෝ ඊට පස්සේ කතෝලික දරුවෝ ඉස්ලාම් ඔය හැමෝම බලන්න මේ ආගමික ශාස්ත්‍රවල දේශන තමයි පාත්තලා තියෙන්නේ. පිරිස රැස් කරගෙන. දැනුත් ඒ ක්‍රමයේ තියෙනවානේ. ඒතර ඒ දේශන ක්‍රමය තමයි ඒ කාලේ තිබුණේ. ඒක ගැන හිතලා තමයි ඇරිස්ටෝටල් මේ ආකෘතිය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඇරිස්ටෝටල් sannivedana ආකෘතියේ මූලිකාංග කීයක් තියෙනවද? පහක් තියෙනවා. අපි පහම වෙන වෙනම කතා කරමු. විභාගයේ තියෙන තමයි ප්‍රශ්න. දැන් මෙන්න මෙහෙම අහන්න පුළුවන්. ඇරිස්ටෝටල් ආකෘතියේ මූලිකාංග පහක් විස්තර කරන්න ඒ වගේ එන්න පුළුවන්. බලමු. කතිකයා සංදේශයක් ඉදිරිපත් කරා නම් මෙමගින් දැක්වේ. එනම් sannivedakaya මෙයා ගැන මේ කතා කරන්නේ. ඇරිස්ටෝටල් ආකෘතියේ sannivedakaya පිළිබඳව අර්ථකථනය කර ඇත්තේ කතනයේ යෙදෙන්නෙකු වශයෙන් පමණි. කතිකයා විසින් අදාළ අවස්ථාවට හා ශ්‍රාවකයාට ගැලපෙන ලෙස කතාව සකස් කරගත යුතුයි. කතිකයා ඉදිරිපත් කරන කතාවෙන් ශ්‍රාවක පිස්සුට යම් බලපෑමක් නැතොත් පෙළඹවීමක් ඇති කිරීමට හැකි විය යුතුය. ඇරිස්ටෝටල් පණිවරයාගේ සමකාලීන sannivedana ස්වභාවය කතිකයා මගින් ඉස්මතු වේ. එතකොට කතිකයා කියලා කියන්නේ sannivedakaya කතාව ඉදිරිපත් කරන කෙනා. අපි ඔය අනිත් sannivedakaya කියලා කලින් ඉගෙන ගන්න ඒ ටිකම. එතකොට සමකාලීනව sannivedakayෝ කතා තමයි ඉදිරිපත් කරේ. ඒ sannivedakaya තමයි මේ කතිකයා. දේශකයා. හරි? ඒ කියන්නේ මේගොල්ලෝ ලියන අය නෑ මෙතන. හරි? රංගපාන අය නෑ මෙතන. මෙතන විතරම ඉන්නේ කතා කරන අය, කතාවක් ඉදිරිපත් කරන අය. කතිකයා කියලා ගොම ඔය නෝට් එක ලියුවම හරි. කතාව ලියා ගන්න කතාව කතිකයා විසින් ඉදිරිපත් කරන අදහස් තොරතුරු ආදිය කතාව ලෙස හැඳින්වේ. අදහස් තොරතුරු ආදිය කතාව ලෙස හැඳින්වේ. කතාව ලෙස හැඳින්වේ. එනම් නූතන අර්ථයෙන් ගත් කල පණිවිඩය හෙවත් සංදේශය නූතන අර්ථයෙන් ගත් කල පණිවිඩය හෙවත් සංදේශය කතාව යනුවෙන් දැක්වේ.
කතා වෙනුවෙන් දැක්කේ. දියුණු සංවේදන තාක්ෂණයක් නොතිබූ එකල කණ්ඩායම් වශයෙන් එක්රොක් වී කණ්ඩායම් වශයෙන් එක්රොක් වී ඔවුන් උදෙසා පැවැත්වූ කතා හෝ දේශනය මෙයින් අදහස් වේ. සමකාලීන අවධියේ අන්තිම පේළියේ මේ හොඳේ. සමකාලීන අවධියේ දේශකයින් දාර්ශනිකයින් කතා මගින් පණිවිඩ ඉදිරිපත් කළ ආකාරය මෙයින් පිළිබිඹු වේ. කතා මගින් පණිවිඩ ඉදිරිපත් කළ ආකාරය මෙමගින් පිළිබිඹු වේ. හරිද? හරි. දැන් පැහැදිලිද ඔයාලට? දැන් ඔන්න කතිකයා පැහැදිලි, කතා පැහැදිලි. මේවා මහ දේවල් නෙවෙයි. පොඩි ළමයින්ට උනත් තේරෙනවා. ඔයගොල්ලෝ කතිකයෙක් ඇවිල්ලා කතාවක් කරනවා ඉතින්. මහ දෙයක්ද නේද? ඉතින් අර ප්‍රාථමික අවස්ථාවේදී ඉගෙන ගන්න ඕන ඉන්න තමයි මේවත් දාලා තියෙන්නේ සබ්ජෙක්ට් එකට. හරි, අපි ඊළඟට යමු ශ්‍රාවකයා. තුන්වෙනි මූලිකාංගය කතා හෝ දේශනය අසා සිටින්නන් ශ්‍රාවකයා ලෙස හැඳින්වේ. සමකාලීන සංවේදන අවධියේ ග්‍රාහකයාගේ ස්වභාවය මින් පිළිබිඹු වේ. කතිකයා විසින් යා මාතෘකාවට අදාළව දේශනයක් හෝ කතාවක් පවත්වන අතර දැන් මේක මේ අපි ශ්‍රාවකයා ගැන කතා කරන කතාවක් පවත්වන අතර යම් පිරිසක් විසින් අසා සිටි. මෙහි ශ්‍රාවකයා ප්‍රතිචාර ප්‍රතිපෝෂණ දැක්වීමක් පිළිබඳ සඳහන් නොවේ. මේ නිසා ඇරිස්ටෝටල් ආකෘතියේ ශ්‍රාවකයා අක්‍රීය සවන් දෙන්නේ පමණයි. දැන් මෙයා ප්‍රතිචාර ප්‍රතිපෝෂණ දක්වන්නේ නෑනේ නේද? ඒ නිසා අපි එයාට කියනවා අක්‍රීය ග්‍රාහකයෙක් කියලා. අහගෙන ඉන්නවා විතරයි. නේ? බණ කියනවා බුදුහාමුදුරුවෝ බණ කියලා ඉවරනාන් පස්සේ සාදු කියලා කියනවා. හරි? එතනින් අවසానයි. නමුත් ප්‍රශ්න අහන්නේ නෑ. ඊට පස්සේ අදහස් දක්වන්නේ නෑ. ගැටලු දැන් නිවැරදි කරගන්න ඒ විදිහට තමයි ඇරිස්ටෝටල් දක්වලා තියෙන්නේ. ඇරිස්ටෝටල් කිව්වේ කියන්නේ අපි පැහැදිලි කරන්නේ ආපස්සට ප්‍රතිචාර දක්වනවා කියලා ඇරිස්ටෝටල් දක්වලා නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ අක්‍රීය ග්‍රාහකයෙක් ගැන තමයි ඇරිස්ටෝටල් කියලා තියෙන්නේ කියලා. එතකොට මෙයාට අපි ශ්‍රාවකයා කියලා කියන හේතුව මේගොල්ලෝ අහගෙන ඉන්න අය. කතා අහගෙන ඉන්න අය. පැහැදිලිද? එහෙනම් දැන් කතිකයා කියන්නේ කතාව ඉදිරිපත් කරන්න කතාව ඒක අහගෙන ඉන්න අය. හරි? ජේසුස් වහන්සේ දේශන දෙනවා මිනිස්සු අහන් ඉන්නවා. ඇරිස්ටෝටල් දේශන දෙනවා මිනිස්සු අහන් ඉන්නවා. සොක්‍රටිස් දේශන දෙනවා මිනිස්සු අහන් ඉන්නවා. ප්ලේටෝ දේශන දෙනවා මිනිස්සු අහන් ඉන්නවා. බුදුන් වහන්සේ දේශන දෙනවා මිනිස්සු අහන් ඉන්නවා. මහම්මද් තුමා දේශන දෙනවා මිනිස්සු අහන් ඉන්නවා. හරි? ඊ කතාව තමයි මේ තියෙන්නේ. ඊළඟට රෝමි දක්වන හතර අවස්ථාව ලියාගන්න අවස්ථාව හතරවෙනි කාරණේ හරි වැදගත්. සංවේදකයා හේවත් සංවේදකයා හේවත් නෙවෙයි සංදේශයවත් කතාව ඉදිරිපත් කිරීමට හේතු වන තත්වය කතාව ඉදිරිපත් කිරීමට හේතු වන තත්වය අවස්ථාව යනුවෙන් දක්වා ඇත. ඕනෑම කතාවක්
දේශනයක් ඉදිරිපත් කිරීමට මුල් වන හේතුවක් තිබිය යුතුය. එම හේතුවට අදාළ වන පරිදි අවස්ථානුකූලව කතාව හෝ දේශනය ඉදිරිපත් කරයි. උදාහරණ ලියා ගන්න. අර පැතිට තියෙනවා පිට 26. උදාහරණ බුදුන් වහන්සේ අර මල දරුවෙක් කරන් ආව කිසා ගෞතමිය නේද? චින්චි මානවිකාවද? බුදුන් වහන්සේ කිසා ගෞතමියට ධර්මයේ දේශනා කළේ, දහම් දේශනා කළේ එම අවස්ථාවට උචිතවය. බුදුන් වහන්සේ කිසා ගෞතමයට දහම් දේශනා කළේ එම අවස්ථාවට උචිතවය. හරිද? පැහැදිලි නේද ඔයාලට? උචිත. පටාචාරාවට දහම් දේශනා කරන්නේ ඒ අවස්ථාවට උචිත ලෙස. ඒක තමයි අවස්ථාව කියන්නේ. හරි. ඊළඟට අපි යමු හතරවෙනි කාරණයට බලපෑම. මූලිකාංග 1 2 3 4 5ක් තියෙනවා. දැන් පස්වෙනි මූලිකාංගේ පැහැදිලි කරන්න. දැන් මෙහෙමයි දරුවනේ. දැන් විභාගෙදී ඔයාලගෙන් අහනවා ඇරිස්ටෝටල් ආකෘතියක් මූලිකාංග 4ක් විස්තර කරන්න. එහෙම තමයි අහන්නේ. 4ක් නම් කරන්න. 4ක් නම් කර 1ක් විස්තර කරන්න. 4ක් නම් කර 2ක් විස්තර කරන්න. එහෙම අහන්න පුළුවන්. හොඳයි. බලපෑම බලමු. කතිකයා විසින් කතා ඉදිරිපත් කරන්නේ අරමුණක් ඇති වේ. ශ්‍රාවකයා අදහසක් මතයක් වේද පොළඹවා ගැනීම සඳහායි. එසේ කතිකයා විසින් අපේක්ෂිත අරමුණ ඉටුවුනි නම් තම කතාවෙන් බලපෑමක් තිබේ. අපේක්ෂිත අරමුණ ඉටු නොවුනි නම් එම කතාවෙන් බලපෑමක් නැත. එනම් කතිකයා ඉදිරිපත් කරන පණිවිඩය ලබා ගැනීමෙන් ග්‍රාහකයා තුළ ඇති වන වෙනස බලපෑම ලෙස තවදුරටත් විග්‍රහ කළ හැකියි. බලපෑම වෙන මූලිකාංගයෙන් ඇරිස්ටෝටල් ආකෘතියේ සංවේදන ක්‍රියාවලිය අවසන් වේ. එතකොට දැන් කතිකයා අරමුණක් ඇතුවනේ මේ දේශනය දෙන්නේ. ඒ අරමුණට කියනවා බලපෑම කියලා. එතකොට අරමුණ ඉෂ්ට වුණා නම් බලපෑමක් තියෙනවා. අරමුණ ඉෂ්ට වෙන්නේ නැත්නම් බලපෑමක් නැහැ. එතකොට බලපෑමක් වුණා කියලා කියන්නේ ග්‍රාහකයා තුළ වෙනසක් ඇති වෙනවා. හරි? දැන් 2023 ලියන අයට මේ ආකෘති ගැන කතා කරාම ආකෘති පැහැදිලි වෙනවා. එතකොට අන්න බලපෑමක් තියෙනවා. 2021 දරුවන්ට තවදුරටත් අවබෝධ වෙනවා. 2022 දරුවන්ට තවදුරටත් අවබෝධ වෙනවා. අන්න ඒවට අපි කියනවා බලපෑම කියලා ඉෆෙක්ට් එක. දැන් සමහර ගීත ඇහුණන් පස්සේ අපිට ඒ ගීත මතක තියෙනවා. අපි නැවත අහනවා. නේද? එතකොට මේ බලපෑමක් තියෙනවා. නේ? දැන් මොකක් හරි මම සින්දු කැලක් කිව්වොත් ඔයගලන්ට ට්‍රක් ගාලා මතක් වෙනවා නම් ඒකේ බලපෑමක් තියෙනවා. අපි හිතමු මම කවුළුව හැර තියාවි කියලා කිව්වම ඔයගලන්ට සින්දුවක් මතක් වෙනවා නම් එහෙනම් ඒ ඉෆෙක්ට් එකක් තියෙනවා ඒ සින්දුවේ. ඒකට කියනවා බලපෑම කියලා. ඒ කියන්නේ කතිකයාගේ කතාව ඇහුණාට පස්සේ අපි ඒ කතාවෙන් යමක් ගත්තා නම් ඒකට කියනවා බලපෑම කියලා. හරි? එතකොට පස්සක වහනුන්ට ධර්මයේ දේශනා කරා බුදුහාමුදුරුවෝ. ඒ පස් දෙනා සෝවාන් වුණා නම් ඒකට කියනවා බලපෑම කියලා. පැහැදිලිද? හරි. ඔන්න ඒ විදිහට නම් සංවේදන ක්‍රියාවලියේ සංවේද කතිකයේ කතාවක් ඉදිරිපත් කරනවා ග්‍රාහකයාට යම් බලපෑමක් කිරීම සඳහා. අවස්ථානුකූලව. හරි. ඕක තමයි ඇරිස්ටෝටල් ආකෘතියෙන් පැහැදිලි කරන්න ඕන. දැන් ඇරිස්ටෝටල් ආකෘතියේ මූලිකාංග විස්තර කරන්න આવොත් ඔයාලට පුළුවන්. දැන් තවත් එන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න තමයි අපි මේ කතා කරන්න හදන ඊළඟ ප්‍රශ්නය. බලගන්න. ඇරිස්ටෝටල් සංවේදන ආකෘතියේ
ඇරිස්ටෝටල් සංවේදන ආකෘතියේ විශේෂතා පැහැදිලි කරන්න කියලාත් එන්න පුළුවන්. විශේෂතා පැහැදිලි කරන්න කියලා එන්න පුළුවන්. විශේෂතා හතරක් පැහැදිලි කරන්න කියලා එන්න පුළුවන්. විශේෂතා හතරක් මම දාලා තියෙනවා. බලමු. 1. ඒ කියන්නේ මේ ආකෘතියේ තියෙන විශේෂ ලක්ෂණ කියලා අහන්න පුළුවන් ප්‍රශ්නයක්. විශේෂතා මොනවාද කියලා අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ලක්ෂණ මොනවාද කියලා අහන්න පුළුවන්. ලක්ෂණ ඇහුවත් ඔතන විශේෂතා කියන තැන වරහන් ඇතුලේ ලක්ෂණ කියලා ලියා ගන්න. ලක්ෂණ කියලා ඇහුවත් මේවා තමයි ලියන්නේ. බලමු. පළවෙනි ලක්ෂණය මූලිකාංග 5ක් පිළිබඳ අවධානය යොමු කර තිබීම. ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කරන ලද සංවේදන ආකෘතිය තුළ දක්වන ඇති මූලික ලක්ෂණයන් මෙන්න විශේෂත්වයක් ලෙස මූලිකාංග 5කින් යුක්ත වීම හැඳින්විය හැකිය. ඒ අනුව මෙය සරල සංවේදන ආකෘතියක් ලෙස හැඳින්විය හැකිය. කතිකයා කතාව ග්‍රාහකයා බලපෑම යන හා අවස්ථාව යන මූලිකාංග 5 ඇතුළත් කොට මෙම සංවේදන ආකෘතිය ඉදිරිපත් කර තිබේ. මේ කතිකයා යන පණිවිඩය ඉදිරිපත් කරන තැනැත්තාය. කතිකයා ඉදිරිපත් කරන අදහස් වූ තොරතුරු කතාව ලෙස ද ඒ අසා සිටින ග්‍රාහකයන් ලෙසද දක්වා තිබේ. සංදේශය ලබා දීමට නම් කතාව කිරීමට හේතු වන තත්ත්වයේ අවස්ථාව ලෙස දක්වා ඇත. ශ්‍රාවකයා යම් අදහසක් වෙත පොළඹවා ගැනීමේ කතිකයාගේ අරමුණ බලපෑම ලෙස දක්වා ඇත. එනම් මූලිකාංග 5ක් පිළිබඳව අවධානය යොමු කරන්න කර තිබීම කියන එක විශේෂත්වයක්. ඒ ගැන ලියන්න ඕනේ. මෙන්න මෙහි මූලිකාංග 5ක් තියෙනවා. කතිකයා කියන්නේ මෙයා, කතාව කියන්නේ මෙයා, ග්‍රාහකයා කියන්නේ මෙයා, බලපෑම කියන්නේ ඔය විදිහට නෝට් එකක් ලියාගත්තොත් ඔයගලන්ට සම්පූර්ණ ලකුණු ලැබෙනවා. දැන් මම කලින් කියනවා වගේ අපි මේ දුරස්තව නිසා උගන්වන්න ඕගොල්ලෝ අනිවාර්යෙන් කරන්න ඕන වැඩක් තියෙනවා. මොකද්ද? පාඩම කරලා ඉවරනාට පස්සේ දා හැන්දෑවේ අනිවාර්යෙන්ම ආයේ රිපීට් කරගන්න ඕන. දෙවෙනි වර කියව ගන්න ඕන. කියව ගන්න ඕන ඉතින් අවබෝධයෙන් කියවන්න ඕන. හරිද? කලබලෙන් කියවලා හරියන්නේ නැහැ. තේනාද කියන්නේ පිළිවෙලට හිමින් සැරේ කියවන්න ඕන. නැත්තම් මේ හරිද? මේ අරියාදුවට පොල් පැලයි තියුවා වගේ කියවලා හරියන්නේ නැහැ. පිළිවෙලට කියවන්න ඕන. හරි. අපි යමු දෙවෙනි කාරණයට. ඒක මාර්ගික ආකෘතියක් වීම. ඒක මාර්ගයනේ. මේ ආකෘතිය එක දිශාවකට ගලා යනවනේ. ඒකත් මේ ආකෘතියේ විශේෂත්වයක්. ලියා ගන්න. ඇරිස්ටෝටල් සංවේදන ආකෘතිය. ඇරිස්ටෝටල් සංවේදන ආකෘතිය ඒක මාර්ගික ආකෘතියකි. ඒක මාර්ගික ආකෘතියකි. එනම් සංනිවේදන ක්‍රියාවලිය එක් දිශාවකට පමණක් ගමන් කරන බව පෙන්වා දෙන ආකෘතියකි. එක් දිශාවකට පමණක් ගමන් කරන බව පෙන්වා දෙන ආකෘතියකි. කතිකයා විසින් ශ්‍රාවකයා වෙත කතාවක් ඉදිරිපත් කරයි. කතිකයා විසින් ශ්‍රාවකයා වෙත කතාවක් ඉදිරිපත් කරයි. ශ්‍රාවකයා එය ශ්‍රවණය කරයි. ඉන්පසු ශ්‍රාවකයාට කිසියම් බලපෑමක් සිදු වී ක්‍රියාවලිය අවසන් වේ. ප්‍රතිචාර ප්‍රතිපෝෂණ අනිත් පැත්තේ ඉඳ තියෙනවා. ප්‍රතිචාර ප්‍රතිපෝෂණ දැක්වීමක් ගැන සඳහන් නොවේ. එම නිසා මෙය
එක් දිශාවකට පමණක් පණිවිඩ ගලා යන එක් දිශාවකට පමණක් පණිවිඩ ගලා යන ඒකමාර්ගික කමාදාල් යන නැතිනම් ඒකමාර්ගික කමාවක් නැතිනම් රේඛීය ආකෘතියක් වේ. ඒකමාර්ගික නැතිනම් රේඛීය ආකෘතියක් වේ. හොඳයි. ඊළඟට තියෙන්නේ ඊළඟ කාරණේ 3 ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ගැන සඳහන් නොවීම බලමු. එහෙනම් තුන්වෙනි ලක්ෂණය ඇරිස්ටෝටල් ආකෘතියේ ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ගැන සඳහන් නොවේ. ඒ කියන්නේ දැන් මේ ග්‍රාහකයා බලපෑමකට ලක් වෙලා ක්‍රියාවලිය අවසන් වෙනවා. හොඳද? හැබැයි ග්‍රාහකයා ප්‍රශ්න අහන්නේ නැහැ. අදහස් දක්වන්නේ නැහැ. මොකක්වත් නැහැ අක්‍රීය ග්‍රාහකයෙක්. ඒතර ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ගැන ඇරිස්ටෝටල්ගේ අවධානය යොමු වෙලා නැහැ. සමහරවිට ඇරිස්ටෝටල්ගේ කාලේ හරිද? ප්‍රතිචාර ප්‍රතිපෝෂණ දක්වන්න නැතුව ඇති. අඩුවෙන් තමයි දක්වන්නේ. ඒකට හේතුව තමයි හේතු දෙකක් තියෙනවා. එකක් තමයි දැන් ඒ කාලේ ඉඳපු දාර්ශනිකයෝගේ ප්‍රශ්න අහන්න තරම් මිනිස්සුන්ට එච්චර බුද්ධිමත් භාවයක් නැහැ. ඒ නිසා කියන දේ ඒගොල්ලෝ අහන් ඉන්නවා. පිළිගන්නවා. තේරුම් ගන්නවා. තේරුම් ගත්තේ නැත්තම් නිකන් ඉන්නවා. පැහැදිලිද? ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ගැන සඳහන් නොවීම ඇරිස්ටෝටල් ආකෘතියේ ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ගැන සඳහන් නොවේ. එනම් සංවේදකයා දක්වන අදහස් හෝ තොරතුරු ග්‍රාහකින් අසා සිටි ප්‍රශ්න ඇසීම කාරණු පැහැදිලි කර ගැනීම අදහස් දැක්වීම වැනි අවස්ථා පිළිබඳව ඇරිස්ටෝටල්ගේ අවධානය යොමු වී නැත. එම නිසා මෙම ක්‍රියාවලිය තුළ සංවේදකයාට විශාල බලයක් හිමි වන බව කිව හැකියි. ඇයි සංවේදකයාට විශාල බලපෑමක් ඇති වෙන්නේ? එයා බලයක් ඇති වෙන්නේ. එයා කියන දේ අහන් ඉන්න ඕනේ, ප්‍රශ්න අහන්නේ නැහැනේ. ඒ නිසා එම නිසා මෙම ක්‍රියාවලිය තුළ සංවේදකයාට විශාල බලයක් හිමි වන බව කිව හැකියි. කෙසේ වෙතත් ප්‍රතිචාර ප්‍රතිපෝෂණ පිළිබඳව සඳහන් නොවීම මෙම ආකෘතියේ දුර්වලතාවය ලෙස දැනෙන්නේ. සාමාන්‍ය සංවේදන ක්‍රියාවලිය ප්‍රතිචාර ප්‍රතිපෝෂණ සිද්ධ වෙනවා නේද? මේකේ දක්වලා නැති එක ලක්ෂණයක් වුණු ඒක තමයි විශේෂතාවයක්. හැබැයි ඒ වගේම දුර්වලතාවයකුත් වෙනවා. හරිද? හතරවෙනි විශේෂතාව බලමු. සමකාලීන සංවේදන කාර්ය පිළිබඳව පමණක් අවධානය යොමු කර තිබීම. තේරුණාද? ඒ කියන්නේ ඇරිස්ටෝටල් ජීවත් වෙලා ඉන්න කාලයේ සංවේදනය ගැන විතරයි අවධානය යොමු කරලා තියෙන්නේ. අනාගතය ගැන එයා හිතලා නැහැ. බලමු ලියා ගන්න. ඇරිස්ටෝටල් සංවේදන ආකෘතිය ඉදිරිපත් කර ඇත්තේ කිස්සුපුර 384 කඩයිරක් 322 කාලයේදීය. කිස්සුපුර 384 කඩයිරක් 322 අතර කාලයේදීය. එනම් ඇරිස්ටෝටල්ගේ සමකාලීන අවධියේදීය. එම අවධියේ දියුණු සංවේදන ක්‍රම නොතිබිනි. මාධ්‍ය නොතිබිනි. දියුණු මාධ්‍ය නොතිබිනි. එම නිසා කතා හෝ දේශන වශයෙන් සංනිවේදන ක්‍රියාවලිය ගලා ගියේය. දාර්ශනිකයින් ආගමික ශාස්ත්‍රවරු මේ ආකාරයට කතා හෝ දේශන මගින් පණිවිඩ ලබා දුන්හ.
එකල පැවති මෙම සරල සංනිවේදන ක්‍රියාවලිය එකල පැවති මෙම සරල සංනිවේදන ක්‍රියාවලිය ඇරිස්ටෝටල් තම ආකෘතිය මගින් ඉදිරිපත් කර තිබේ. එකල පැවති මෙම සරල සංවේදන ක්‍රියාවලිය ඇරිස්ටෝටල් තම ආකෘතිය මගින් ඉදිරිපත් කර තිබේ. එම නිසා वर्तमान සංකීර්ණ සංවේදන තත්වයන් अंतिम पेलीमे එම නිසා වර්තමාන සංකීර්ණ සංවේදන තත්වයන් වර්තමාන සංකීර්ණ සංවේදන තත්වයන් මෙම ආකෘතිය මගින් පිළිබිඹු නොවේ. වර්තමාන සංකීර්ණ සංවේදන තත්වයන් මෙම ආකෘතිය මගින් පිළිබිඹු නොවේ. හරි? ඒ කියන්නේ දැන් වර්තමානයේ තියෙන සංකීර්ණ සංවේදන ක්‍රියාවලිය පැහැදිලි කරන්න තරම් මේ ආකෘතිය ප්‍රමාණවත් නැහැ. වර්තමාන මේ මාධ්‍ය තියෙනවා, ප්‍රතිචාර ප්‍රතිපෝෂණ තියෙනවා, බාධක තියෙනවා, අධ්‍යක්ීම් පසුතලයේ තියෙනවා, සන්දර්භය තියෙනවා, උච්ච දේවල් තියෙනවද? ආකේතකරණය තියෙනවා, විකේතකරණය තියෙනවා නේද? මූලාශ්‍ර තියෙනවා එහෙම. දැන් ඊ කාලේ සරල සංවේදන ක්‍රියාවලියක් හැටියට දේශන දෙයිදී ගියා දේශකයෝ ඒ ක්‍රියාවලිය තමයි පැහැදිලි කරන්නේ. හොඳයි දැන් එහෙනම් එන්න පුළුවන් ප්‍රශ්න ටිකයි හරි තියරි සිද්ධාන්ත කරුණු ටිකයි පුනරීක්ෂණ කරුණු ටික ඔක්කොම අවසానයි දරුවනේ. හරි අවසాన තව එකක් තියෙනවානේ. ඇරිස්ටෝටල් සංවේදන ආකෘතියේ දුර්වලතා. ලියා ගන්නකො දුර්වලතා ටික හදිස්සිය આવුවොත් කියලා. 1 ප්‍රතිචාර ප්‍රතිපෝෂණ නොසලකා හැරීම. ප්‍රතිචාර ප්‍රතිපෝෂණ නොසලකා හැරීම. ප්‍රතිචාර ප්‍රතිපෝෂණ නොසලකා හැරීම. 2 හතරක් තියෙනවා. 2 බාධක තත්ත්වයන් ගැන අවධානය යොමු නොකිරීම. බාධක තත්ත්වයන් ගැන අවධානය යොමු නොකිරීම. බාධක තත්ත්වයන් ගැන අවධානය යොමු නොකිරීම. 3 තුන්වෙනි කාරණේට රූල් දෙකක් යනවා. समकालीन संवेदन क्रियावलिय ගැන පමණක් අවධානය යොමු කර තිබීම. समकालीन संवेदन क्रियावलिय ගැන පමණක් අවධානය යොමු කර තිබීම. समकालीन संवेदन क्रियावलिय ගැන පමණක් අවධානය යොමු කර තිබීම. ඒ කාලය ගැන විතරක් හිතවපු එක දුර්වලතාවයක්. 3 සංවේදනය හැම විටම ඒකමාර්ගික වන බව පෙන්වා දී තිබීම. සංනිවේදනය හැම විටම ඒකමාර්ගික වන බව පෙන්වා දී තිබීම. ඒකමාර්ගික එක දිශාවට හැම නිතරම ගලා යනවා කියලා පෙන්නනවලු. ඒකත් වැරදීනේ. දී මාර්ග වෙන්න පුළුවන් නේ. හරි එහෙනම් අපි අද ඇරිස්ටෝටල් ආකෘතිය කතා කරා. ආකෘති කියන්නේ මොනවද කියලා කතා කරා. ආකෘතියේ ලක්ෂණ කතා කරා. ආකෘතියේ මූලිකාංග කතා කළා. ඊට අමතරව ආකෘතියේ දුර්වලතා කතා කරා. අපි ඊළඟට කතා කරමු හැරල් ඇස්සෙල් ආකෘතිය. හරි.